අයිබෝන් දරුවනේ අද අපි සාපේක්ෂ චලිතයේ තවත් විවිධ ගණන් කිහිපයක් හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මෙන්න මේ ප්‍රශ්න මාක් කරගන්න. දැන් ටියුට් එකේ නැති ළමයිට මම ලින්ක් එකක් දෙන්නම්. මේ ප්‍රශ්න ටික කොහොමද ගන්න කියන එක එතකොට එතනින් පැහැදිලි වෙයි. දරුවනේ 9 වෙනි ප්‍රශ්නය, ඒ වගේම 12 වෙනි ප්‍රශ්නය, 14 සහ 21 කියන ප්‍රශ්න ටික මම අද සාකච්ඡා කරනවා. මේ මම හදන්නේ එක එක ප්‍රශ්න වර්ග සඳහා උදාහරණ. දැන් අපි මීට ඉස්සර වීඩියෝ එකේ කතා කරා කොහොමද ජලයේ ගලාගෙන යන ජලය මත ගමන් කරන බෝට්ටුවක් එහෙම නැත්නම් පිහිනා යන මිනිසෙකු හා සම්බන්ධ සාපේක්ෂ චලිතයේ ගැටලු විසඳන ආකාරය ගැන කතා කරා. දැන් අද ටිකක් ඊට වඩා වෙනස් පැතිකඩ කිහිපයක් ගැන කතා කරන්නේ. හොඳයි. අපි වැඩේ පටන් ගමු. දරුවෝ මම මුලින්ම පටන් ගන්න 9 වෙනි ප්‍රශ්නයෙන්. 9 වෙනි ප්‍රශ්නේ කියවෙනවා මෙන්න මෙහෙම කතාවක්. A නගරයට කිලෝමීටර් 240ක් නැගෙනහිරින් B නගරයේ පිහිටා ඇත. එතකොට නිශ්චල වාතයේ පැයට කිලෝමීටර් 130ක නියත ප්‍රවේගයකින් පියාසර කළ හැකි අහස් යානයක් පැයට කිලෝමීටර් 50ක නියත ප්‍රවේගයකින් දකුණු දෙසට සුළඟක් හමන දිනක A නගරයෙන් පිටත්ව B නගරයට කෙලින්ම ගමන් කිරීමට පියාසර කළ යුතු දිශාවද A නගරයේ සිට B නගරයට යාමට අහස් යානයට ගතවන කාලයද සොයන්න. දරුවනේ එතකොට මේ ගානේ සුපුරුදු විදිහට අපි ගන්න දිශා මොනවද කියලා සටහන් කරගමු. දරුවෝම ගන්නවා මෙන්න මේ පැත්තට. මේ බෝඩ් එකේ තලයේ හරියටම ඉහළට තියෙන දිශාව උතුර කියලා. දැන් නිතරම ඉහළට තියෙන දිශාව උතුර කියලා ගන්නේ නැහැ දරුවෝ. සමහර අවස්ථා තියෙනවා වැහි බිඳු වැටෙන අවස්ථා ගැන අපට කියවෙනවා. ඒ වගේ වෙලාවට මේ දිශාව අපි උඩු දිශාව විදිහට ගන්න එක තමයි වඩාත් යෝග්‍ය. අපි ඒ වගේ ගානකුත් අද දවසේ හදනවා. එතකොට ඔයාලට හොඳට මේක පැහැදිලි වෙයි. දැන් දරුවෝ මේකේ උඩු දිශාව සහ යටි දිශාව සමග සම්බන්ධයක් නැති නිසා මම ගන්නවා බෝඩ් එකේ තලයේ ඔස්සේ ඉහළට තියෙන උතුර කියලා. එතකොට දරුවෝ ඔයා දන්නවා මෙහෙට තමයි නැගෙනහිර තියෙන්නේ. මෙහෙට තමයි දකුණ තියෙන්නේ. මෙහෙට තමයි දරුවෝ බස්නාහිර තියෙන්නේ. හොඳයි. දැන් අපි දත්ත ටික සටහන් කරගමු. දැන් මෙතන තියෙන දරුවෝ A නගරය හරියටම A නගරේ ඉඳන් කිලෝමීටර් 240ක් නැගෙනහිරින් කිලෝමීටර් 240ක් නැගෙනහිරට යනකොට තමයි දරුවෝ B නගරය හම්බ වෙන්නේ. මේ A නගරය මේ B නගරය මේ දෙදෙනා අතර දුර කිලෝමීටර් 240යි. කිලෝමීටර් 240යි. හොඳයි. දැන් දරුවෝ මම ගුවන් යානය ගන්නම් P කියලා. මේ දිනේ යානය. එතකොට E කියලා ගන්නම් සුපුරුදු පරිදි පොළව. ඊට පස්සේ දරුවෝ සුළඟ ගන්නම් W කියලා. හොඳයි. දැන් බලන්න ඉතුරු දත්ත ටිකත් අපි සටහන් කරගමු. නිශ්චල වාතයේ පැයට කිලෝමීටර් 130ක නියත ප්‍රවේගයකින් පියාසර කළ හැකි යානයක්. දරුවෝ නිශ්චල වාතයේ පියාසර කළ හැකි ප්‍රවේගය දීලා තියෙනවා නම් ඒ දීලා තියෙන්නේ වාතයට සාපේක්ෂව ප්‍රවේගය. දැන් නිශ්චල ජලයේ ගමන් කරන ප්‍රවේගය දීලා තියෙනවා නම් ඒ දීලා තියෙන්නේ ජලයට සාපේක්ෂව ප්‍රවේගය. නිශ්චල වාතය කිව්වොත් වාතයට සාපේක්ෂව ප්‍රවේගය. නිශ්චල ජලය කියලා කිව්වොත් ජලයට සාපේක්ෂව ප්‍රවේගය. එහෙමනම් අපි එක දත්තයක් ගන්නවා. ඒ තමයි වාතය. එහෙම නැත්නම් මම ගත්ත සුළඟ. මේකම තමයි දරුවෝ වාතය කියලා ගන්නෙ. එතකොට වාතයට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 130ක් ලු. හොඳයි. නියත වේගයෙන් පියාසර කළ හැකි අහස් යානයක් පැයට කිලෝමීටර් 50ක නියත ප්‍රවේගයෙන් දකුණු දෙසට සුළඟක් හමන දිනක. දැන් දරුවෝ සුළඟ හමාගෙන එනවලු. මේ තියෙන පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය කොහෙටද? දකුණු දිශාවට. දැන් උලම් පාරක් එනවා මෙන්න මේ ආකාරයට දකුණු දිශාවට. කොච්චරකින්ද? පැයට කිලෝමීටර් 50කින්. පැයට කිලෝමීටර් 50කින් සුළඟක් එනවා දකුණට. මොන ආකාරයට අපි මේ தත්ත්වයක් සටහන් කරගත්තා. හරියටම මේ විදිහට සුළඟක් හමනකොට A නගරයෙන් පිටත්ව B නගරයට එන්න ඕනේ. දැන් දරුවෝ ප්ලේන් එක A නගරයෙන් පිටත් වෙලා අනිවාර්යෙන් B නගරයට එන්න ඕනේ. එතකොට දැන් ඔයාගේ ඔළුවට එන්න ඕනේ අවබෝධයක්. උලම් පාර මේ විදිහට තියෙනකොට දරුවෝ උලම් පාර මේ විදිහට තියෙනකොට ප්ලේන් එක මෙහෙට යන්න නම් හරියටම මේ පැත්තට දියත් කරලා හරියන්නේ නැහැ. එතකොට උලම් පාර නිසා B නගරේ නෙමෙයි මෙන්න මෙහි කොයි හරි කැලේ ගිහිල්ලා නදී ප්ලේන් එක. එහෙමනම් දරුවෝ B නගරයට එන්න මෙන්න මේ වගේ පැත්තකට තමයි ප්ලේන් එක යා යුත්තේ. මෙන්න මේ වගේ පැත්තකට. අපි යා යුතු දිශාව මම B කියලා සටහන් කරන්න. මේ මම මොකද්ද මේ ඇන්දේ?
ඒ යන්නේ දරුවෝ සුළඟට සාපේක්ෂව ප්ලේන් එක ගමන් කරවිය යුතු දිශාව. එහෙට යනකොට අර හුලම් පාර මගින් පල්ලෙහාට ඇදලා ලස්සනට ඒ වල ඉඳන් B දක්වා ගෙන යාම සිද්ධ කරනවා. හොඳයි. එහෙමනම් මම සුළඟට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය උක්ත කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දානවා. සුළඟට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය උක්ත කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දානවා. සුළඟට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය සමානයි පොළවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය ධන ඔයාලට ගන්න පුළුවන් මේ පැත්තෙන් දරුවෝ සුළඟට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. දැන් බලන්න පොළවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය යා යුතු දිශාව දන්නවා. සුළඟට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය යන්න ඕනි දිශාව දන්නේ නැහැ. මම ඒක දල වශයෙන් සටහන් කරගත්ත මෙන්න මේ වගේ පැත්තකට තමයි යන්න ඕනි. කොච්චර විශාලත්වයකින්ද කියන එක නම් දන්නවා. සුළඟට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය යන්නේ 130කින්. ඒතර පොළවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය දරුවෝ අනිවාර්යයෙන්ම මේ පැත්තටයි තියෙන්න ඕනේ. මොකද ඒ වලින් නම් B ටනේ යන්න ඕනේ. හැබැයි විශාලත්වය දන්නේ නැහැ. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් මේකම උක්ත කරලා ලියන්න ඕනිද? මෙයාව උක්ත කරලා ලිව්වොත් ගාන හදන්න බැරිද කියලා. එහෙම දෙයක් නෑ දරුවෝ. ඔයාට මෙයා උක්ත කරලා ලියලත් ලස්සනට ගාන හදන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් දරුවෝ සුළඟට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය කොහොමද කොට දාගන්නේ? පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය දකුණු දිශාවට 50ක් නම් සුළඟට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය දැන් පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය දකුණු දිශාවට 50ක් නම් සුළඟට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය එන්න ඕනි උතුරු දිශාවට 50ක්. දැන් එහෙමනම් අපි දාමු දරුවෝ දෛශික සමාන්තරාශ්‍රය. නැත්නම් දෛශික ත්‍රිකෝණ නියමය දාලා හදන්නත් පුළුවන්. මම හිතනවා ඕගොල්ලන්ට ගොඩක් ලේසි දෛශික සමාන්තරාශ්‍රය දාන එක කියලා. දෛශික සමාන්තරාශ්‍රය මූලධර්මයේ දැන් දරුවෝ මෙන්න මේ දෛශික දෙකේ ඓක්‍යයෙන් ලැබෙන්න ඕනේ මෙන්න මෙයා. එහෙමනම් මම මෙන්න මේ දෛශික දෙක පොළොවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගයයි සුළඟට සාපේක්ෂව පොළවේ ප්‍රවේගයයි කියන දෛශික දෙක ශීර්ෂයකින් විහිදෙන දෛශික දෙකක් ආකාරයට අඳ ගන්න. ඔන්න බලන්න. එතකොට 50 මේ ආකාරයට උඩට එනවා දරුවෝ. 50යි. ඊට පස්සේ මෙයාගේ විශාලත්වයක් දන්නේ නැහැනේ. අපි ආව මෙහෙම අඳගමු. විශාලත්වයක් දන්නේ නැහැ. එතකොට මේ තියෙන දරුවෝ පොළොවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය. හොඳයි. ඔන්න දෛශික සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරා. මෙන්න දරුවෝ විකර්ණය. මේ දෙදෙනාගේ ඓක්‍ය හේවත් ආකලනයෙන් ලැබෙන උත්තරය වෙන්න ඕනේ දරුවෝ 130. මෙන්න අර දියත් කරන්න ඕනේ කෝණය. ඒ කියන්නේ නැගෙනහිර දිශාවත් එක්ක සෑදිය යුතු කෝණය මම බීටා කියලා දාගන්නම්. ඒක අපි හොයන්න ඕනේ දරුවෝ. ඔයා දන්නවා මේ ඇඳිලා තියෙන ඍජු කෝණාශ්‍රයක් කොහොම වුණත් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි කියලා ඔයා දන්නවා. එහෙනම් මෙයා 50 නම් මෙයාත් 50යි. ඒ වගේම මෙයාගේ අගේම තමයි මෙයාට එන්නත් ඕනේ. දැන් ඔයාලට තේරෙනවා පයිතගරස් පාරක් දැම්මනම් දරුවෝ මේ බලන්න. එතන 130යි. පැයට කිලෝමීටර් 130 අංශ කියලා වැදලා තිබ්බේ. ඒතකොට 130 මෙතන 50 තියෙනවා. එහෙනම් මෙයාව හොයාගන්න පුළුවන් පයිතගරස් පාරක් දාලා. කොහොමද හොයාගන්නේ? අපි බලමු. මේ බලන්න. මම මෙතනින් එහා ගණනය කිරීම ටික මේ පැත්තට ගෙනියනවා. පොළවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගයේ විශාලත්වය කිලිම ගන්න පුළුවන් 130 වර්ග 130 වර්ග ඍණ 50 වර්ගයේ වර්ගමූලය. පැහැදිලිද? එතකොට 130 වර්ගය ඍණ 50 වර්ගයේ වර්ගමූලය ගන්නයි තියෙන්නේ දරුවෝ. ඔයාලට හරියටම ලැබෙයි. දැන් ඔයා දන්නවනේ 13 වර්ග ගත්තොත් 69යි. 5 වර්ග ගත්තොත් 25යි. sorry 13 වර්ග ගත්තොත් 169යි. 5 වර්ග ගත්තොත් 25යි. එතකොට අඩු කරලා ගත්තට පස්සේ එතකොට 144යි. ඔගේ දරුවෝ පොඩ්ඩක් මනෝමයෙන් හදලා බැලුවට පස්සේ ඔයාලට අවබෝධ වෙයි 120ක් කියලා. පැයට කිලෝමීටර් 120ක වේගයකින් තමයි ගුවන් යානයේ A සිට B දක්වා යන්නේ. දැන් දරුවෝ මම මෙන්න මේ දිශාව හොයනවා. tan බීටා ගමු අපි. tan බීටා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට sin බීටා ගන්න පුළුවන්. ඒක ඔයාගේ අභිමතය. ඕන එකක් ගන්න පුළුවන්.
අපි දීලා තියෙන දත්ත වලින් උත්තරේ ගැනීමේ අරමුණින් sin β ගන්නම්. තොරතුරු සම්මුඛ පාදයේ වෙන්නේ 50. කර්ණය වෙන්නේ 130. බිඳුර බිඳුවක් 50. තොරතුරු 5 බෙදීම 13. එතකොට sin inverse 5 බෙදීම 13. හොඳයි. ඔක තමයි දරුවෝ බීටා වෙන්නේ. දැන් ඔය කෝණේ දැන් වයිතන්නකො මොකක් හරි අගයක් ඕකට හොයාගන්න. දැන් ඕකට පාඩ හොයාගන්න පුළුවන් ප්‍රകൃතියෙන් sin ඒ sin වගෝ භාවිතා කරලා ඕකේ අගේ හොයාගන්න පුළුවන් දරුවෝ. එතකොට අංශක සහ කලාවලින් ලස්සන්ට පිළිතුර ලැබෙනවා. අංශක සහ කලාවලින් පිළිතුර ලැබුණාට පස්සේ කොහොමද අපි කියන්නේ මේ දිශාව? හොඳට බලාගන්න කියන විදිය. මම දැන් මෙන්න මේ කෝණය අසුරින් කියන්නම්. දැන් වා හිතන්නකො මේකට මොකක් හරි දාලාගයක් එනවා කියලා අංශක 20 ගානයි කලා මෙච්චරක් කියලා. දැන් මේක කියන්නේ දරුවෝ මෙහිමයි. මේ තියෙන්නේ නැගෙනහිර දිශාව. හොඳට බලන්න. නැගෙනහිර සිට නැගෙනහිර දිශාවේ සිට උතුරු දෙසට ඔන්න ඔච්චර කෝණයක්. ඒ කියන්නේ sin inverse 5 බෙදීම 13ක කෝණයක් ආනතව පිහිටි දිශාවකට. නැවතත් කියනවා නැගෙනහිර සිට උතුරු දෙසට sin inverse 5 බෙදීම 13ක කෝණයක් ආනතව පිහිටි දිශාවකට යානය සුළඟට සාපේක්ෂව ගමන් කරවිය යුතුය. යානය සුළඟට සාපේක්ෂව ගමන් කරවිය යුතුය. මේකේ අගය වෙලා තියන්න අංශක සහ කලාවලින්. ඊට පස්සේ කියනවා දරුවෝ A නගරයේ සිට B නගරයට යාමට අහස් යානයට ගතවන කාලය හොයන්න. A නගරයේ සිට B නගරයට යාමට අහස් යානයට ගතවන කාලය සොයන්න. කාලය කොහොමද හොයන්නේ? හරිම සරලයි දරුවෝ. මම ලියනවා ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය කියන සමීකරණය. එතකොට මම මෙතනදී විස්ථාපනයේ විදිහට දන්නේ පොළවට සාපේක්ෂව යානය යන විස්ථාපනය. මොකද A වලින් නම් B ට යානය යද්දී මේ නගර දෙක අතර පොළවට සාපේක්ෂව පවතිනා වූ විස්ථාපනයක් තමයි යානය සිද්ධ කරන්නේ. එතකොට මම ලියා ගන්නවා මෙන්න මෙහෙම පොළවට සාපේක්ෂව යානයේ විස්ථාපනය සමානයි පොළවට සාපේක්ෂ යානයේ විස්ථාපනය පොළවට සාපේක්ෂව යානයේ විස්ථාපනය බෙදීම කාලය සමානයි පොළවට සාපේක්ෂව යානයේ ප්‍රවේගය. දැන් දරුවෝ මෙතන හරස් ගුණ කරා නම් ඔයාලට ලස්සනට කාලය හොයාගන්න පුළුවන්. පොළවට සාපේක්ෂව ප්ලේන් එකේ විස්ථාපනය බෙදීම පොළවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය. දැන් දරුවෝ පොළවට සාපේක්ෂව A වලින් නම් B ට යද්දී කිලෝමීටර් 240ක් විස්ථාපනය වෙන්න ඕනේ. ඒ වගේම දරුවෝ පොළවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය දැන් අපි හෙව්වා 120යි පැයට කිලෝමීටර. දැන් දරුවෝ ලස්සනට කිලෝමීටර වලට කිලෝමීටර කැපිලා ගිහිල්ලා පැය 2ක් කියලා අවසාන පිළිතුර ලැබෙනවා. පැය 2ක් කියලා අවසාන පිළිතුර ලැබෙනවා. ඔන්න ඔය ආකාරයට දරුවෝ ඒ ගාන අවසන් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ විදිහට 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නය. හොඳයි. 12 වෙනි ප්‍රශ්නේ කියනවා දරුවෝ මෙන්න මෙහෙම දෙයක්. තත්පරයට මීටර් 4ක ප්‍රවේගයෙන් සිරස්ව වැටෙන වැස්ස පහ බෙදීම 3යි මෙෂන් එකක ප්‍රවේගයෙන් තිරස් බිමක ගමන් කරන මගියෙක් ඉහළාගෙන යන කුඩයක වැහි බිඳු වදින ප්‍රවේගය හා දිශාව. දැන් දරුවෝ ඒකේ පොඩ්ඩක් අර ටයිප් සෙටින් වල පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙන්න මෙහෙමයි මේ කතාවේ කියවෙන්නේ. අපි ගමු වැස්ස. වැස්ස ගන්නම් දරුවෝ R කියලා. වැස්ස. ඒ වගේම දරුවෝ පොළව ගන්නම් E කියලා. ඊට පස්සේ මගියා ගන්නම් M කියලා. මගියා. දැන් බලන්න අපි දත්ත ටික බලමු. ඔන්න දැන් මගියෙක් ඉන්නවා. මේ මගිය දරුවෝ කුඩයක් ඉහළගෙන ගමන් කරනවා. දැන් මේ දිශාවට. ඔන්න මගියා වයිතන දරුවෝ මෙන්න මෙහෙට යනවා කියලා. එතකොට පොළවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය ඔයාලට අභිමතයේ පරිදි කැමති දිශාවකට මගියා යනවා කියලා ගන්න පුළුවන්. මොකද ගානේ ස්ථිර දිශාවක් දීලා නැහැ නේද දරුවනේ. පොළවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය බලන්න.
5 බෙදීම 3යි ms ඍණ 1යි. ඊට පස්සේ දරුවෝ වැස්ස හරියටම පල්ලෙහාටලු වැටේ. එහෙනම් පොළවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය කොච්චරද දරුවෝ? ඒක දීලා තියෙනවා 4 ms ඍණ 1යි. 4 ms ඍණ 1යි. 4 ms ඍණ 1යි. ඔන්නෝමයි. දැන් මගියාගේ කුඩේට වැහි බිඳු වැටෙන්නේ කොහොමද කියලා යහන්නේ. ඒ කියන්නේ දරුවෝ සරලවම කිව්වොත් මගියාට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගයයි හොයහන්නේ. ඉතින් මගියත් එක්කම කුඩේ යනවා නම් මගියාට සාපේක්ෂව වැහි බිඳු පතිත වන්නේ කවර දිශාවකින් කවර ප්‍රවේගයකින්ද? එම ප්‍රවේගයෙන්ම එම දිශාවෙන්ම තමයි කුඩය මතට වැහි බිඳු පතිත වීම සිද්ධ වෙන්නේ. එමනම් දරුවෝ නොදන්න හාදය උක්ත කරලා අපි ලියමු ප්‍රකාශනය. මගියාට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය සමානයි පොළවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය ධන මගියාට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. දැන් මේක ලියන විදිහ අපි කිව්වා නිතරම මේ අකුරු දෙක දරුවෝ මේ පද දෙකේ දෙපැත්තේ තියෙන්න ඕන. ඒ කියන්නේ RM කියන එක මේ පද දෙකේ දෙපැත්තේ තියෙන්න ඕන. අර උපකාරක තුන්වන අකුර මේ පදේ දකුණු අත පැත්තෙත් මේ පදේ වම් අත පැත්තෙත් එන විදිහට තමයි ඒ ස්ටයිල් එක පුරුදු වෙන්න ඕන. දැන් බලන්න පොළවට සාපේක්ෂව වැස්ස. ඒක අපි දන්නවා හරියටම පල්ලෙහාට 4යි ms ඍණ 1ක්. පොළවට සාපේක්ෂව මගියා යන්නේ දරුවෝ මේ දිශාවට නම් මගියාට සාපේක්ෂව පොළව ආයුත්තේ මේ දිශාවටයි. එබනම් දැම්ම දිශාවත් එක්කම 5 බෙදීම 3යි. දැන් මෙයාව දන්නේ නැහැ. එහෙමනම් අපි දාමු දරුවෝ දෛශික සමාන්තරාශ්‍රය. මම ලියන්නේ වාක්‍යයක්. අපි ඒවා ගන්න හදද්දී ලියා ගන්න ඕනි දෛශික සමාන්තරාශ්‍ර නියමයේ භාවිතය. දැන් මෙන්න මේ දෛශික දෙක මම ලක්ෂයකින් විහිදෙන දෛශික දෙකක් ආකාරයට ඇඳ ගන්නවා. මෙන්න දරුවෝ 4. මෙන්න දරුවෝ 5 බෙදීම 3. හොඳයි. 5 බෙදීම 3යි ms ඍණ 1. දැන් ඔය දෙන්නා මගින් සකස් වන දෛශික සමාන්තරාශ්‍රය ඇඳ. මෙන්න දරුවෝ එකී සමාන්තරාශ්‍රයේ විකර්ණය හෙවත් මගියාට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය නිරූපිත රේඛාව. හොඳයි. එහෙනම් අපිට මෙයාගේ විශාලත්වයනේ හොයන්න තියෙන්නේ. වදන්නවා මේ පාදයට මේ පාදයේ සමානයි. මේ පාදයට මේ පාදයේ සමානයි. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. එවනම් දරුවෝ මගියාට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගයේ විශාලත්වය අපිට හොයාගන්න පුළුවන්. ඒ කොහොමද? 4 වර්ග ධන 5 බෙදීම 3 වර්ගයේ වර්ගමූලය. බලන්න 4 වර්ගය ධන 5 බෙදීම 3 සම්පූර්ණ වර්ගයේ වර්ගමූලය. දැන් දරුවෝ අපි හදාගෙන යමු. 4 වර්ගව දන්නොත් 16යි. 5 වර්ග කියලා කියන්නේ 25යි. 3 වර්ග කියන්නේ දරුවෝ 9යි. දැන් පොදු හරයක් විදිහට 9 හදාගමු. එතකොට දරුවෝ 9 වරක් 16 වට ගන්න තියෙන්නේ. බලන්න 9 වරක් 6 54යි. ඉතිරි 5යි. 9 වරක් 1 9යි. 9යි 5යි 14යි. එතකොට දරුවෝ මෙහින් එනවා 25 බෙදීම 9. දැන් දරුවෝ උඩින් එනවා 144 ධන 25. ඒ කියන්නේ දරුවෝ 169යි. ඒතර යට තියෙනවා 9. 169 වර්ගමූලය කියන්නේ දරුවෝ 13යි. 13යි. 9 වර්ගමූලය කියලා කියන්නේ 3යි. දැන් දරුවෝ ඔක සුළු කරලා දාන්නයි තියෙන්නේ. වර ලැබෙනවා 13ට 3 ඒවා 4ක් තියෙනවා. ඉතිරි එකයි. ඒතකොට දරුවෝ 4.3යි ms ඍණ 1ක් කියලා ලස්සනට ලැබෙනවා. ඔය අපි මොකක්ද හෙව්වේ? මේ හෙව්වේ දරුවෝ මගියාට සාපේක්ෂව වැස්ස වැටෙන ප්‍රවේගය. මගියාට සාපේක්ෂව වැස්ස වැටෙන ප්‍රවේගය. එතකොට ඒකේ විශාලත්වය හෙව්වා. දැන් කුඩියට සාපේක්ෂව වැස්ස වැටෙන්නෙත් එහෙම තමයි. හරිද? කුඩියට සාපේක්ෂව වැස්ස වැටෙන්නෙත් එහෙමයි. දැන් අපි බලමු ඊළඟට දිශාව කොහොමද හොයන්නේ කියලා. මම ගන්නම් දරුවෝ මෙන්න මේ විදිහට. මෙන්න මෙතන කෝණේ ගන්න. ඔයාට ඕන මෙතන කෝණේ ගන්නත් පුළුවන්. මම වෙනසකටත් එක්ක මේ කෝණේ ගන්නම්. මම ඒක ඇල්ෆා කියලා දාගන්නම්. දැන් අපි tan alpha හොයන්න යන්නේ. මම මේකේ කොටසක් මකලා දාන්නම්. tan alpha හොයන්න යන්නේ. මේ බලන්න. ඔන්න දරුවෝ tan alpha හොයනවා. tan alpha සමානයි සම්මුඛ පාදය 5 බෙදීම 3
බෙදීම බද්ධ පාදය 4යි. එතකොට දරුවෝ 5 බෙදීම 12ක් කියලා ලැබෙනවා. දැන් ඔයාලට පුළුවන් ඇල්ෆා සඳහා ප්‍රකාශනයක් ගන්න. tan inverse 5 බෙදීම 12යි. දැන් ඔයා මොකද කරන්න තියෙන්නේ? 5 බෙදීම 12යි අගේ අරගෙන දරුවෝ ඊට පස්සේ ඒක දශම ස්ථාන 4කට සකස් කරලා දශම ස්ථාන 4කට සකස් කරලා ඊට පස්සේ ප්‍රකෘති ටැන්ජන් වලින් බලන්න ඇල්ෆා වල අගේ කීයද කියලා. ඊට පස්සේ දරුවෝ මේ කෝණය කොහොමද අපි කියන්නේ? එතකොට මට කියන්න මේ තියෙන්නේ මොන දිශාවද? මේ තියෙන්නේ දරුවෝ දැන් උතුර නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? ඇයි දරුවෝ වැස්ස වැටෙන්නේ උතුරේ නන්ද? ඒ බලන් ඉතින් මේ යාපනයේ ඉන්න මිනිස්සු ටික උඩ ඉන්නේ බෑ. එහෙම නැහැ. වැස්ස වැටෙන්නේ දරුවෝ මෙහෙම ඉහළින් නම් පහළට. එතකොට දරුවෝ මේ වගේ ගණන් වල මේ තියෙන්නේ උතුර නෙමෙයි. මේ තියෙන්නේ උඩු දිශාව. උඩු දිශාව. උඩු දිශාව. එතකොට උඩු දිශාවේ ඉඳනුයි වැස්ස වැටෙන්නේ. එතකොට දරුවෝ උඩු දිශාවේ සිට මගියා ගමන් කරන දෙසට. මොකද මම මුලින් රූපය අන්ත මගේ ගියේ මෙහෙට. උඩු දිශාවේ සිට මේ බලන්න. උඩු දිශාවේ සිට මගියා ගමන් කරන දෙසට tan inverse 5 බෙදීම 4ක් ආනතව පිහිටි දිශාවකින්. ඔන්න බලන්න උඩු දිශාවේ සිට මගියා ගමන් කරන දිශාවට tan inverse 5 බෙදීම 12ක් ආනතව පිහිටි දිශාවකින්. දිශාවකින්. කියන්නේ දිශාවකට කිව්වොත් දරුවෝ ඊතල එන්න ඕනේ මෙහෙට. දිශාවකින් මෙහෙනු එන්නේ වැස්ස. දිශාවකින් වැස්ස පතිත වන්නාක් මෙන් පෙනේ. තවටත් කියනවා උඩු දිශාවේ සිට මගියා ගමන් කරන දෙසට tan inverse 5 බෙදීම 12ක් ආනතව පිහිටි දිශාවකින් වැස්ස පතිත වන්නාක් මෙන් පෙනේ. එතකොට දැන් මේ tan inverse 5 බෙදීම 12 කියන එක ඒක හදලා ගත්තා නම් වඩාත් හොඳයි. මම ඔක බෙදලා ගමුකෝ දරුවනේ අපි. tan inverse බලන්න 0.50 ඊට පස්සේ 50 ගත්තොත් දරුවෝ 4ක් වෙනවා. එතකොට 48යි ඉතිරි 2යි 20 ගත්තොත් දරුවෝ 1ක් වෙනවා. ඉතිරි 8යි. ඊට පස්සේ දරුවෝ අපට ගන්න පුළුවන් 6ක්. එතකොට 72ක් වෙනවා. තවත් ඉතිරි 8ක් වෙනවා. ඔය විදිහට යනවා 6 6 දිගට. මම මෙහෙම දාන්නම්. ඊට පස්සේ දරුවෝ දැන් ඒකේ අගය ගන්නයි තියෙන්නේ. ආසන්න වශයෙන් ටැන්ජන වල 22යි 22යි කලා 37ක් වගේ එනවා දරුවෝ බලන්න. එතකොට අපිට කෙලිම කෝණය ඇසුරෙන්ම කියන්න පුළුවන්. මම කියනවා උඩු දිශාවේ සිට මගියා ගමන් කරන දෙසට අංශක 22යි කලා 37ක් ආනතව පිහිටි දිශාවකින් වැස්ස පතිත වන්නාක් මෙන් පෙනේ. right. අපි යමු දරුවෝ ඊළඟ ගානට. ඊළඟට මම හදන්නේ 14 වෙනි ගාන. දාතරවෙනි ගානේ කියනවා දරුවෝ මෙන්න මෙහෙම කතාවක්. පැයට කිලෝමීටර් 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට ඊසාන දෙසින් අන්න දරුවෝ මේ ගානේදී මම මේකේ උඩු දිශාවක් ගෑවෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ දිශාව උතුර කියලා ගන්නවා. උතුර. උතුර දරුවෝ මේ තින්නේ නැගෙනහිර. මේ තින්නේ දකුණ, මේ තින්නේ බටහිර. හොඳයි. අපි දත්ත ටික ගාන කියවගෙන යන ගමන්ම ගොඩ දාගමු. පැයට කිලෝමීටර් 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට ඊසාන දෙසින් 10 මූල 2යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් සුළඟක් හමන්නාසේ දැනේ. හොඳයි. මේ බලන්න දරුවෝ පොළවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය. පොළවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය නැගෙනහිරට පැයට කිලෝමීටර් 4යි. දරුවෝ මම මගියා ගත්තේ M කියලා, පොළව ගත්තේ E කියලා. දැන් මෙහෙම යන මගියට ඒ මගියට දැනෙනවලු දරුවෝ ඊසාන දෙසින්. ඊසාන දෙසට නෙවෙයි ඊසාන දෙසින්. ඊසාන දෙසින් හුළඟ එනවා වගේ දැනෙනවලු. එහෙනම් මගියාට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. දරුවෝ මම සුළඟ කියලා ගත්තේ W. ඊසාන දෙසින්
එතකොට ඊසාන තියෙන්නේ දරුවෝ හරියටම උතුරයි නැගෙනහිරයි අතර ගානට මෙන්න මේ විදිහට අංශක 45 45 අනත වෙන විදිහට. ඊසාන දෙසින් ඊසාන දෙසට කිව්වනම් මේ ඊතලේ අනිත් පැත්තට ඇදෙන්න. ඊසාන දෙසින් හුලඟ හමනවා වගේ තේරෙනවා කොච්චර ප්‍රවේගයකින්ද 10යි මූල 2යි පැයට කිලෝමීටර. දොර සුළඟේ නියම වේගය හා සුළඟ හමන දිශාව. සත්‍ය වශයෙන්ම සුළඟ හමන දිශාව යහන්නේ. මම දාන දරුවෝ පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය උක්ත කළා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය සමාන වෙනවා මගියට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගයේ ධන පොළවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය. මගියාට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය දිශාවත් එක්කම දන්නව දරුවෝ ඊසාන දෙසින් 10යි මූල 2යි. පොළවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය දන්නවා නැගෙනහිර දෙසට පැයට කිලෝමීටර් 4යි. මෙයාව නොදන්න රාශිය. දැන් දරුවෝ දානවා මම දෛශික සමාන්තරාශ්‍ර මූලධර්ම. එතකොට බලන්න මේ පැත්තට 4ක් තියෙනවා. හොඳට බලන්න මේ ගාන හදන විදිය. එතකොට දරුවෝ මෙහෙට තියෙනවා 10යි මූල 2ක්. ටිකක් මම ලොකුවට අඳිනවා. මොකද මූල 2 කියලා කියන්නේ 1.4 එකක් නේ. එතකොට ඒක 10න් වැඩි කරාම 14ක් වගේ වෙනවා. එතකොට දරුවෝ ආසන වශයෙන් මෙයා වගේ 3 ගුණයකට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න අඳින්න ඕනේ. ටිකක් දල වශයෙන් හිතලා අඳින්න ඕනේ දරුවෝ. එතකොට තමයි ලීසින්ම අපට උත්තරයට යන්නේ. දැන් හරියටම අංශක 45 ගානට සෙට් වෙන විදිහට යඳෙන්නත් ඕනේ. ඔන්න ඔය විදිහට තියෙනවා. ලක්ෂයක සිට විහිදෙන ආකාරයට දෙන්න වැන්දා. දැන් බලන්න දරුවෝ හරියටම ලක්ෂයක සිට විහිදෙන ආකාරයට අඳින්න ඕනේ. මොකද මම දාන්නේ දෛශික සමාන්තරාශ්‍ර මූල ධර්මයනේ. දැන් මට පොඩි ගැටලුවක් වෙනවා. ඉතිරි පාදේ කොහොමද අපි අඳින්නේ කියලා. ඒක ඒ ගැටලුවට උත්තරය හොයන්න දරුවෝ මම මෙන්න මෙහෙම පොඩි නිර්මාණයක් කරගන්නවා. මම හරියටම මෙන්න මේ පාදය කර්ණයේ විදියට එන ආකාරයට ඍජුකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරගත්තොත් වදන්න දරුවෝ මෙතන 45ක් උඩා නම් මේක 90ක් වෙනවා. එහෙනම් මේකත් 45යි. එහෙමනම් දරුවෝ මෙන්න මේ පාදයේ කෙලින්ම ගන්න පුළුවන් වාට කීයයි කියලාද? ඔන්න බලන්න. 10යි මූල 2යි cos 45. 10යි මූල 2යි cos 45. ඔයා බලන්න ඇයි මම මේක හොයන්නේ කියලා. ඒක ඔයාලට අවසානයේ තේරෙයි. දරුවෝ cos 45 කියලා කියන්නේ එකයට මූල 2යිනේ. මූල 2ට මූල 2 කැපිලා 10ක් කියලා ලැබෙනවා. 10යි පැයට කිලෝමීටර හොඳේ. මේ හැම එකක්ම අපිට දීලා තියෙන පැයට කිලෝමීටර වලින්. දරුවෝ මේ ත්‍රිකෝණය ගැන හිතුවම මේක සම ද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා මොකද මෙතනත් 45 මෙතනත් 45යි. මේ පාදයක් දරුවෝ 10ක් වෙනවා. ඔකත් 10ක් වෙනවා. දැන් ඔයාලට එන්න ඕනේ අවබෝධයක්. අපි මෙන්න මේ පාදය මෙතනින් කොපි කරොත් දරුවෝ මෙතන ඉඳන් මෙතනට 10ක් තියෙනවා නම් හැබැයි මේ පාදයේ දිගට සමාන එකක් වෙන්න එපැයි. මෙයාට සම්මුඛ පාදය. ඒක නිසා 10ක් එන්න බෑ. මෙන්න මේ වගේ තැනකින් නතර විය යුතුයි කියලා ඔයාලට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. මොකද දරුවෝ 4යිනේ. සමාන්තරාශ්‍රය අඳිද්දී සම්මුඛ පාද සමාන වෙන්න එපැයි. 10ක් එන්න බෑ. 4යි හදෙන්න ඕනි. ඒක නිසා දරුවෝ මේ වගේ තැනකින් නතර වෙන්න ඕනි කියන එක අවබෝධ වෙන්න ඕනි. ඔන්න දැන් අපි සමාන්තරාශ්‍රය නිර්මාණය කරමු. ලස්සනට අඩු රූල ගාලා ගන්න ඕනේ. වෙන පොඩ්ඩක් ඇදුණාද මන් දන්නේ නැහැ. ඔන්න සමාන්තරාශ්‍රය නිර්මාණය කරා. දැන් දරුවෝ මෙතන ඉඳන් මෙතනට 4යි කියන එක ප්‍රත්‍යක්ෂයි. මෙන්න අපට හොයන්න අවශ්‍ය කෙනා විකර්ණය. හෙවත් පොළවට සාපේක්ෂව සැබවින්ම සුළඟ ගමන් ගන්නා දිශාව සහ ප්‍රවේගය නිරූපිත රේඛාව. දැන් දරුවෝ බලන්න පයිතගරස් දාන්නයි හදන්නේ. මේක 4යි නම් මේක 10යි නම් මෙන්න මේ පාදය දරුවෝ 6ක් වෙන්න ඕනිනේ. එතකොට මේ පාදය 10යි මේ පාදය 6යි නම් ඔන්න අපට මේ විකර්ණේ දිග හොයාගන්න පුළුවන්. ඒ දිගෙන් කියවෙන්නේ පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගයේ විශාලත්වය. කොහොමද හොයන්නේ? 10 වර්ග ධන 6 වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ දරුවෝ 136 වර්ගමූලය පැයට කිලෝමීටර. දශම ස්ථාන දෙකකට සුළු කළා උත්තරේ තියන්න ඕනේ. හොඳයි.
දැන් ඊට පස්සේ දරුවෝ මට අවශ්‍ය දිශාව හොයන්න. මම දිශාව සෙවීම සඳහා මෙන්න මේ කෝණය ගන්නම් දැන්. කෙලින්ම නැගෙනහිරත් එක්ක උතුරට හදලා තියෙන කෝණය ගන්නම් ඇල්ෆා කියලා. මෙන්න මේ කෝණය ගත්තේ. දැන් දරුවෝ එහෙමනම් මට tan ඇල්ෆා දාන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට tan ඇල්ෆා සමානයි සම්මුඛ පාදයේ 10 බෙදීම බද්ධ පාදයේ 6. ඒතර ඇල්ෆා සඳහා ප්‍රකාශනයක් ගන්නයි තියෙන්නේ tan inverse 10 බෙදීම 6. 10ට 6 වා දන්නව එකක් තියෙනවා. ඊට පස්සේ දරුවෝ ඉතිරි 4යි 40ට 6 ඒවා 6යි. ඒතර 36යි. ඊට පස්සේ දිගටම 6යි 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 ওই විදිහට එනවා. දශම ස්ථාන 4කට වගේ තියාගත්තම හරි. ඊට පස්සේ 1.6යි 6යි 6යි 7 අගය හොයන්නයි තියෙන්නේ. 1.666යි 7. බලමු අපි දල වශයෙන් කීයක් එනවද කියලා. 1.6යි 6යි 7. දරුවනේ මට පේන විදියට නම් 58යි 60 අපි 62ක් දාමු. 58යි 62ක් පමණ. 58යි ගොඩක් එහා මෙයාලා තියෙනවා නම් ඒක හදාගන්න. මොකද ඒක බලා ගන්න පුළුවන් නේ. දැන් දරුවෝ එතකොට අපි කොහොමද මේක කියන්නේ? මේ බලන්න. නැගෙනහිර සිට මේ නැගෙනහිර හොඳේ නැගෙනහිර සිට උතුරු දෙසට මේ බලන්න. නැගෙනහිර සිට උතුරු දෙසට අංශක 58යි කලා 62ක් ආනතව පිහිටි දිශාවක සිට දිශාවකට කිව්වොත් මෙහෙට ඊතල එන්න ඕනි. දිශාවක සිට සුලගමයි. මොකද මෙහි ඉඳන් එන්නේ මේ ඊතල සකස් වෙලා තියෙන්නේ. ඒ ගානත් අවසන් දලු. හොඳයි. ඊට පස්සේ අපි ඊළඟට හදනවා කියලා කිව්වේ 21 වෙනි ගාන. මේක ගොඩාක් වැදගත් ගානක්. ඒ ගාන කියවල ඉන්නම් මම මුලින්ම නැගෙනහිර දිශාවට අංශක 30ක් උතුරින් පිහිටි දිශාවක සිට පැයට කිලෝමීටර් 15ක වේගයෙන් හමන නියත සුළඟක් ඇති දිනක මෝටර රථයක් දකුණු දෙසට ගමන් කරයි. එවිට රියදුරාට පෙනෙන්නේ දකුණු දිශාවට අංශක 30ක් නැගෙනහිරින් සුළඟ හමන්නාසේය. මෝටර රථයේ ප්‍රවේගය සොයන්න. ඉන්පසු මෝටර රථය බටහිර දිශාවට අංශක 60ක් උතුරු දිශාවට එම වේගයෙන්ම ගමන් කරන විට රියදුරාට පෙනෙන්නේ සුළඟ කවර දිශාවකින් කවර ප්‍රවේගයකින් හමන ලෙසද. ඔන්න බලන්න දරුවෝ. නැගෙනහිර දිශාවට අංශක 30ක් උතුරින්. දැන් සුපුරුදු විදිහට ගානේ අපි උතුර නැගෙනහිර ඒ වගේම දකුණ බස්නාහිර හඳුන්වලා දෙමු. ඒකට අපිට ගොඩක් ලේසි. නැගෙනහිර දිශාවට අංශක 30ක් උතුරින් පිහිටි දිශාවක සිට පැයට කිලෝමීටර් 15ක වේගයෙන් හමන නියත සුළඟක් ඇති දිනක. හරියට මේ දිශාව ලකුණු කරගන්න ඕනේ දරුවෝ. බලන්න පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය ගැනයි මේ කියන්නේ. හොඳට බලන්න නැගෙනහිර දිශාවට අංශක 30ක් උතුරින් පිහිටි දිශාවක සිට. හොඳට බලන්න නැගෙනහිර ඉඳන් අංශක 30ක් උතුරු පැත්තට ආනතව පිහිටි දිශාවකට කිව්වොත් දරුවෝ ඊතලෙ මෙහෙට. හැබැයි දිශාවක සිට කියලා කිව්වොත් ඊතලෙ මෙහෙට තියෙනවා. මේ සිංහල හරියට පටලවා ගන්න නැතුව අවබෝධ කරගන්න ඕන. හොඳයි. දිශාවක සිට මේ ආකාරයට සුළඟ එනවලු කොච්චරද වේගය? පැයට කිලෝමීටර් 15යි. පැයට කිලෝමීටර් 15යි. ඔව්. පැයට කිලෝමීටර් 15ක වේගයෙන් හමන නියත සුළඟක් ඇති දිනක මෝටර රථයක් දකුණට ගමන් කරනවා. ඒකට දරුවෝ පොළවට සාපේක්ෂව මෝටර රථය මම M කියලා ගන්නම්. දකුණට ගමන් කරනවා. කොච්චර වේගයකින්ද කියලා නම් දීලා නැහැ. මම ප්‍රශ්නාර්ථයක් දාගන්න. ඔන්න ආකාරයට දකුණට ගමන් කරනවා. right. මේ විදිහට දකුණට ගමන් කරා. ඒ විට රියදුරාට පෙනෙන්නේ දකුණු දිශාවට අංශක 30ක් නැගෙනහිරින් සුළඟ හමන්නක්සේ. ඒතර දරුවෝ රියදුරාට දැන් පෙන්නේ වෙනම දෙයක්. ඒ කියන්නේ රියදුරාට සාපේක්ෂව සරලම කිව්වොත් දරුවෝ මෝටර රථයට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය කොහොමද? දකුණු දිශාවට අංශක 30ක්
දකුණට අංශක 30ක් නැගෙනහිරට වෙන්න. පිහිටි දිශාවක ඉඳන් හුලං එනවා වගේලු මෙයාට පේන්නේ. දකුණු දිශාවට නැවතත් මම කියනවා දකුණු දිශාවට අංශක 30ක් නැගෙනහිරින් හිරට නෙවෙයි නැගෙනහිරින් සුලං ගමන්නක් වගේ තමයි තේරෙන්නේ. විශාලත්වය දන්නේ නැහැ. right අපෙන් හරියටම අහන්නේ මෝටර රථයේ සැබෑ ප්‍රවේගය. එහෙමනම් හොයන්න කියලා තියෙන එක්කෙනා උත්තර කරලා අපි ලියමු. පොළොවට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය සමානයි සුළඟට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය ධන පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. හොඳයි. බලන්න. සුළඟට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය. දැන් හොඳට බලන්න ඕනේ දරුවෝ. මෝටර රථයට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය මෙහෙට නම් සුළඟට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය හරියටම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්න ඕනේ. මෙන්න මෙහෙටයි ඊතලේ ඉන්න ඕනේ. ඕන් ওই පැත්තට ඊතලේ ඉන්න ඕනේ. අංශක 30ක් ආනත. පොළවට සාපේක්ෂව සුළඟ මෙන්න මේ ආකාරයට ලස්සනට දින අංශක 30ක් ආනත ලෙස කොච්චරද 15යි per කිලෝමීටර්. දරුවෝ පොළවට සාපේක්ෂව මෝටර රථයේ ගමන් කරපු දිශාව නම් ෂුවර් දකුණටනේ ගමන් කරයි කියලා තියෙන්නේ. හැබැයි විශාලත්වය දන්නේ නැහැ. මෙතනදි දරුවෝ විශාලත්වය දන්නේ නැහැ. දැන් එහෙමනම් දෛශික සමාන්තරාශ්‍රය දන්නයි හදන්නේ. ඒක ලියන්න ඕනේ පොඩි වාක්‍යයක්. දෛශික සමාන්තරාශ්‍රය නියමය. නැත්නම් දෛශික සමාන්තරාශ්‍රය මූලධර්මයේ යෙදීමෙන් කියලා. දරුවෝ මම මෙන්න මේ දෛශික දෙක ලක්ෂයක සිට විහිදෙන්නක් මෙන්න අඳ ගන්නවා. මෙන්න ලක්ෂයක් දාගත්තා. මෙන්න මෙයාව ඇඳගත්ත දරුවෝ මෙන්න මේ විදිහට අංශක 30ක් ආනතවයි තියෙන්නේ. ඒ කෝණ දල වශයෙන් පෙන්වන්න. එතකොට තමයි හරි අවබෝධයෙන් මේ පාඩම උඩ දාගෙන යන්න පුළුවන්. ලේසි පාඩමක්. කොහොමත් ඉතින් ෆිසික්ස් හරි ලේසි නේද? බලන්න. මේ ආකාරයට තියෙන විශාලත්වය නම් දන්නේ නැහැ. ඊට පස්සේ දරුවෝ මෙයා බලන්න සිරසත් එක්ක හදන කෝණය එක අංශක 60ක් වෙන්න එපා නේද? එහෙමනම් දරුවෝ මෙන්න මේ විදිහට එන්න ඕනේ අංශක 60ක් ආනත පොඩ්ඩක් ලොකුට තියෙනවා. මෙතන අංශක 60ක් ආනත වෙනෝනේ කොහොමද? ඒ ඉතින් මේක 60යි නම් ඔයාලා තේරුම් ගන්න පුළුවන් නේ දරුවෝ මෙන්න මෙතන 60ක් වෙන්නත් එපේ. අර සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ. කොහොම හරි ඔය දෙක සෙට් වුණාට පස්සේ හැදෙන සම්ප්‍රයුක්තය දරුවෝ හරියටම පල්ලෙහාටයි තියෙන්න ඕනේ. ඒක නිසා මම මෙන්න මේ ආකාරයට ලස්සනට දෛශික සමාන්තරාශ්‍රය කම්ප්ලීට් කරගන්න. ඔන්න ආකාරයට මම මේක පොඩ්ඩක් දිග අඩු කරලා හදගන්නම්. ඔන්න ඔය විදිහට. හරියටම දරුවෝ සම්ප්‍රයුක්තය තියෙන්න ඕනේ පල්ලෙහාට. මෙන්න මේ ආකාරයට. ඔන්න සම්ප්‍රයුක්තය. දැන් පොඩ්ඩක් කලබලයක් නැතුව බලන්න ඕනේ. මෙයයි සමානයි. මොකද මේක දෛශික සමාන්තරාශ්‍රය. ඒ වගේම ඔයා දෙයක් දැක්කද? කෝණ ලකුණු කරාම මෙන්න මෙතන එනවා ඍජු කෝණයක්. එතකොට දරුවෝ මෙයා 60යි නම් z හැඩයේ කෝණ සමාන්තර රේඛා අතර z හැඩයේ කෝණ සමාන වෙන නිසා දරුවෝ මෙයා 60යි. මෙයා 30යි මෙයා 60යි නම් මෙතන පයිතගරස් දාලා ටික් ගාලා වහගන්න පුළුවන්. එහෙනම් දරුවෝ වැඩේ ගොඩ අනිවාර්යෙන්ම. මොකද මේක 15යි. ඒක 15යි නම් දරුවෝ මෙයත් 15යි. එහෙනම් මට අවශ්‍ය මෙන්න මෙයානේ. මෙයා තමයි කවුද? පොළවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය. මම දානවා දරුවෝ cos 60ට ප්‍රකාශනයක්. හොඳට බලන්න. cos 60. cos 60 කියලා කියන්නේ මොකක්ද? ඔයාලා cos 60 නැතුව නම් sin 60ට දාන්න පුළුවන්. ඒක වගේ අභිමතය. cos 60 සමානයි බද්ධ පාදය බෙදීම කර්ණය. මෙන්න මේ ත්‍රිකෝණයට අනුබද්ධව හිතුවේ 60ට බද්ධ පාදය 15යි කර්ණය මේක. මේක කියන්නේ මොකක්ද? පොළවට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගයේ විශාලත්වය. හොඳයි. දරුවෝ cos 60 කියලා කියන්නේ දැන් මෙයාව හරස් ගුණ කරලා දාමු. එතකොට පොළවට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගයේ විශාලත්වය ලැබෙනවා 15 බෙදීම cos 60. cos 60 කියලා කියන්නේ භාගයයි. එතකොට දරුවෝ ලස්සනට දෙක උඩට ගිහිල්ලා ලැබෙනවා 15ක් දෙක. ඒ කියන්නේ 30යි මොනවද? පැයට කිලෝමීටර්. එහෙනම් මේ මිනිස්සයා දකුණු දිශාවට ගිහිලා තියෙන පැයට කිලෝමීටර් 30ක ප්‍රවේගයකින් කියන එක ප්‍රත්‍යක්ෂයි. ඊට පස්සේ ගානේ දෙවනි කොටසට එන්නයි හදන්නේ. දැන් අපි දන්නවා මිනිසා කොච්චර වේගයකින්ද දකුණු දිශාවට ගියේ කියලා පැයට කිලෝමීටර් 30ක වේගයකින්. ඒතකොට දරුවෝ මෙතනදී ජ්‍යාමිතිය කියන එක ගොඩාක් වැදගත් උනා. දැන් ඊට පස්සේ කියනවා මේ මෝටර රථය මේ විදිහටම යනවලු දරුවෝ කොහෙටද?
කොහෙටද කියලා දෙන්නේ ඊළඟ අවස්ථාවේදී ඉන්පසු මෝටර රථය බටහිර දිශාවට අංශක 60ක් උතුරු දිශාව දෙසට බටහිර දිශාවට අංශක 60ක් උතුරු දිශාව දෙසට එම වේගයෙන්ම ගමන් කරන විට බටහිර දිශාවට අංශක 60ක් උතුරු දිශාවට දැන් දරුවෝ පොළොවට සාපේක්ෂව සුළඟේ වේගය වෙනස් වෙන්නේ නැහැ. මේකේ අගය දන්නවා අපි දැන් හෙව්ව 30යි කියලා දැන් කියනවා බටහිර දිශාවට අංශක 60ක් උතුරු දිශාව දෙසට මොන බලන්න බටහිර දිශාව මෙහෙට තියෙනවා බටහිර දිශාවට අංශක 60ක් උතුරු දිශාව දෙසට මෙන්න මෙහෙට තමයි යන්නේ අර වේගයෙන්ම තමයි යන්නේ පැයට කිලෝමීටර් 30කින් දැන් අපි හොයලා ගත්තේ පොළොවට සාපේක්ෂව මෝටර රථය උන්වම යනවා දැන් අහන්නේ රියදුරාට පෙනෙන්නේ කවර දිශාවකින් කවර ප්‍රවේගයකින් සුළඟ හමනවා කියලා. එමනම් දරුවෝ මෙන්න රියදුරා හෙවත් දැන් රියදුරාට පේන්නේ ඉතින් මෝටර රථයට පේන දෙයමනේ මෝටර රථයට දැනෙන ඒ මෝටර රථයට සාපේක්ෂව ප්‍රවේගයෙන්. ඒක නිසා මෝටර රථයට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය උක්ත කරලා පිළියමු සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය ධන මෝටර රථයට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. දරුවෝ පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය ඒක වෙනස් වෙන්නේ නැහැ මේ මෝටර රථයේ ගමන් දිශාව වෙනස් වුණේ කියලා. එයා නැගෙනහිරින් උතුරු දිශාවට අංශක 30ක් ආනතව පිහිටි දිශාවක සිටයි එන්නේ. පොළොවට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය දන්නවා. එහෙනම් මෝටර රථයට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය කියලා කියන්නේ දරුවෝ ඒකේ මෙතන අංශක 60ක් නේ. ඒකේ ප්‍රතිවිරුද්ධ දිශාව මෙන්න මේ ආකාරයට 30යි. දරුවෝ මෙයාම දන්නේ නැහැ. ද ලක්ෂයකින් විහිදෙන දෛශික දෙකක් ආකාරයට අපි මේ දෙන්නව ඇඳගමු. මොකද දෛශික සමාන්තරාශ්‍ර නියමය තමයි දරුවෝ දාන්න යන්නේ. ඔන්න මම ලක්ෂයක් ගත්තා. මේ ලක්ෂයේ ඉඳන් දරුවෝ මෙන්න මේ විදිහට විහිදෙනවා. අංශක 60ක් ආනතවයි විහිදෙන්නේ. පොඩක් එතකොට ආනතිය ගැන හිතන්න ඕනි. මෙතන 60යි නම් දරුවෝ මෙන්න මෙතන 30ක් වෙන්න එපැයි. ඒ ගැන හිතලා අඳින්න ඕනේ. ඔන්න 30කින් ඇඳා. විශාලත්වය 30යි. එතකොට මෙන්න මෙතන කෝණය තමයි දරුවෝ අංශක 30ක් උනේ. එතකොට දරුවෝ මෙතන 30යි නම් වාට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ මුල්ලට 60ක් එන්න ඕනි කියලා. එහෙනම් මෙන්න මෙහෙම ඇඳ. ටිකක් බර වැඩි කළා මේ වගේ දරුවෝ භාගයක් දිග තමයි ආසන්න වශයෙන් අඳින්න ඕනි. මොකද 30 නිරූපිත රේඛාවෙන් භාගයක් වෙන්න ඕනි. දිග අතින් බැලුවම 15 නිරූපිත රේඛාව. ඒක අංශක 60යි. එතකොට මෙතන ගානට ඍජු කෝණයක් සකස් වෙලා තියෙනවා. එතකොට 15ක් කියන එක තේරෙනවා මෙතන 30ක් කියන එක තේරෙනවා. අපි දරුවෝ දැන් මෙන්න මේ ආකාරයට මේ 15 මෙතනින් කොපි කරනවා. ඔන්න ආකාරයට. හරිද? මේ 15 මෙතනින් කොපි කරලා දැම්මට පස්සේ වාට ලැබෙනවා දරුවෝ මෙන්න මෙහෙම සමාන්තරාශ්‍රයක්. ඔන්න වගේ සමාන්තරාශ්‍රයක් කම්ප්ලීට් වෙනවා. දැන් එහෙමනම් මෙන්න තියෙනවා සංප්‍රයුක්තය නිරූපිත රේඛාව. ඔන්න ඔහොම තමයි දරුවෝ දැන් සුළඟ එනවා කියලා තේරෙන්නේ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේක 15 නම් මේක 15. එතකොට මෙයා 30යි. මේක අංශක කියලා වැටලා තියෙන්නේ සෝරි. එතකොට ඒක පැයට කිලෝමීටර්. මෙතන අංශක 30 පැයට කිලෝමීටර්. තුරුදුරු මෙතන 15යි. එහෙමනම් පයිතගරස් දැම්මනම් හරි. කොහොමද පයිතගරස් දාන්නේ? දරුවෝ මේක අංශක 90යි. දැන් ඔයාලට තේරෙනවා මේ ඇදලා තියෙන ඍජු කෝණාශ්‍රයක් කියලා. ඔව් එහෙනම් මේක 90යිනේ. දැන් දරුවෝ පයිතගරස් දාන්න පුළුවන්. එහෙමනම් මෝටර රථයට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගයේ විශාලත්වය හොයලා හමාරයි 30 වර්ග ධන 15 වර්ගයේ වර්ගමූලය 30 වර්ග කියලා කියන්නේ දරුවෝ 900යි 15 වර්ග කියලා කියන්නේ 225යි 1125යි වර්ගමූලය. එතකොට ආසන්න වශයෙන් 33යි ගණක් වගේ ගණක් එන්න පුළුවන්. ඒක දරුවෝ හොයලා තියන්න ඕනි. වර්ගමූල අරගෙන හොයලා තියන්න. ඊට පස්සේ දරුවාට දිශාවත් සඳහන් කරන්න එපේ. ඔයාලට කැමති දිශාවක් ගන්න. දරුවෝ මම ගන්නම් මෙන්න මේ දිශාව. මෙන්න මෙතන හදන කෝණය අල්ෆා කියලා ගන්නම්. tan alpha සමාන වෙනවා සම්මුඛ පාදය 15 බෙදීම බද්ධ පාදය 30යි. එතකොට 0.5ක් කියලා ලැබෙනවා. alpha කියලා කියන්නේ දරුවෝ tan inverse 0.5යි. ඒකේ යගේ හොයලා දාන්න ඕනි. මම දරුවෝ ඒකේ යගේ හොයලා දාන්නම්. tan inverse 0.5ක් එන්නේ බලන්න අපි
tan inverse 0.5ක් එන්නේ දරුවෝ 26යි 30යි 14ක් දාමුකෝ 26යි 30යි 4ක් කො 26යි 34ක් වගේ වෙන්න. ඔව්. අපි දාමු දරුවෝ මෙන්න මෙහෙම ආසන්න වශයෙන් 26යි 34යි. ඔන්න වගේ. දැන් දරුවෝ ස්ථිර දිශාවක් එක්ක කියන එක තමයි නුවණට හුරු. දැන් මං හෙව්වේ මේකත් එක්කනේ. මේ කෝණය 26 කලා 34ක් වෙනවා නම් මෙන්න මේ චූටි කෝණය බලන්න. මේ චූටි කෝණය කොහොමද අපි හොයන්නේ? ඒ චූටි කෝණය හොයන්න පුළුවන් දරුවෝ 30න් අඩු කරන්න 26 කලා 34ක්. මොකද නිශ්චිත දිශාවක් එක්ක අර උතුර නැගෙනහිර දකුණ බස්නාහිර කියන නිශ්චිත ඒ ප්‍රධාන දිශා හතරත් එක්ක අනුබද්ධව හදන කෝණයක් ඉදිරිපත් කිරීම තමයි වඩාත් ශිෂ්ට සම්පන්න වෙන්නේ. මේ අංශක 30 කියන එක ලියාගත්තේ අංශක 29 කලා 60යි කියලා. ඔයා දන්නවනේ අංශක 29ට කලා 60ක් එකතු කරාම අංශක 30ක් වෙනවා කියලා. එකෙන් අඩු කරලා දැම්මා අංශක 26යි කලා 34ක්. දැන් දරුවෝ ලස්සනට සුළු කරාට පස්සේ ලැබෙනවාට මෙතනින් අපි අඩු කරමු 6ක් එනවා. තුරු දරුවෝ මෙතන 5යි. ඔන්න ඔය ආකාරයට ලැබෙනවා. එතකොට දැන් මෙතන 29ක් තියෙනවා. එතකොට 29න් ඔයාලට පුළුවන් 26ක් අඩු කරලා දැම්මට පස්සේ ඔන්න වගේ උත්තරයක් ලැබෙනවා. එතකොට මේක කියන්නේ කොහොමද? දකුණු දිශාවේ සිට අංශක 3යි කලා 26ක් කොහෙටද? බටහිර දිශාවට. දකුණු දිශාවේ සිට අංශක 3යි කලා 26ක් බටහිර නෙමෙයි මේ නැගෙනහිර නේද? sorry. දකුණු දිශාවේ සිට අංශක 3යි කලා 26ක් නැගෙනහිර දෙසට ආනතව පිහිටි දිශාවකින් සුළඟ හමන්නක් මෙන් පෙනේ. හරි. එතන දරුවෝ එහෙමනම් දැන් සාපේක්ෂ චලිතය ගැන ගොඩක් හැදුවා. ඒව හොඳට ට්‍රේනින් කරන් මම දැන් එක එක පරාසවල විවිධ ගණන් සමූහයක් හැදුවා. ඒතකොට ටියුට් එකේ තියෙන ගණන් සෙට් එකම ඔය අවසන් කරන්න. මම හිතනවා සාපේක්ෂ චලිතය ඔයාලට තේරුණයි කියලා. ඔයා තව ගණන් හදලා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.